සතුන්ගේ ආහාර ජීර්ණ ගැන කතා කරන්න ඕනේ. ඔබ දන්නවා සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති ප්‍රධාන වර්ග දෙකක් තිබෙනවා කියන කාරණේ. ඒ අතර රොමාන්ටික් ආහාර ජීර්ණ පද්ධතිය සහ සරලාමාශික ආහාර ජීර්ණ පද්ධතිය කියලා ප්‍රධාන ජීර්ණ පද්ධති දෙකක් තිබෙනවා. සෑම ගොවිපළ සතෙකුගේම ආහාර ජීර්ණ පද්ධතිය පේශි සහ ග්‍රන්ථිමය පටකයන්ගෙන් යුක්ත වෙච්ච නාලාකාර ව්‍යුහයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ප්‍රධාන කාර්යය වෙන්නේ ආහාර ආගනුව, ඒ කියන්නේ අපි ගන්න ආහාර ඇඹරීම, ශීර්ණය, අවශෝෂණය සහ අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීම. ආහාර ජීර්ණ පද්ධති නොයෙකුත් කොටස් සත්ත්ව විශේෂ සහ ඕන් කරන ආහාර වර්ග අනුව මේ ආහාර ජීර්ණ පද්ධති කොටස් වෙනස් වෙනවා. දැන් විශේෂයෙන්ම ආමාශය ගන්න ආහාරයත් එක්ක සහ සත්ත්ව වර්ගය අනුව මේ කොටස් වල හැඩය වෙනස් වෙනවා. සහ සමහර කොටස් නැති වෙලා තියෙන අවස්ථාවල් තිබෙනවා. යනු අපි කතා කරතු රෝමාන්තික ආහාර ජීර්ණ පිළිබඳව රෝමණය සහිත සතුන් තමයි රෝමාන්තිකින් විදිහට හඳුන්වන්නේ. විශේෂයෙන්ම දලතන්තු තමන්ගේ ආහාර වලට එකතු කරගන්න තන්තු ජීර්ණය මගින් තමන්ගේ පෝෂක ලබා ගන්න ශාක භක්ෂක කණ්ඩායම් ගාවයා, බැටළුවා, එළුවා, අලියා වගේ සතුන් සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර මත යැපෙන සංකීර්ණ ආමාශයක් සහිත ක්ෂීරපායේ සතුන් තමයි රෝමාන්තිකින් වෙන්නේ. සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර මත යැපෙන සංකීර්ණ ආමාශයක් සහිත ක්ෂීරපායේ සතුන් තමයි රෝමාන්තිකින් විදිහට හඳුන්වන්නේ. ගවයා, බැටළුවා, එළුවා වගේ සතුන්. රෝමාන්තිකින්ගේ ආහාර ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම දලතන්තු අධික ලෙස අඩංගු ආහාර. මේ ආහාරවල මූලික වශයෙන්ම අඩංගු වෙන සෙලියුලෝස් සහිත දලතන්තු ඔවුන්ගේ ආහාර මාර්ගයේ ජීවත් වෙන ශුද්ධ ජීවීන් ආධාරයෙන් ජීර්ණය කර ගැනීමෙන් අනතුරුව ධාරකයාගේ ප්‍රයෝජනය සඳහා ප්‍රයෝගී කරගන්න ලබනවා. මේ සඳහා රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතිය විශේෂ අනුවර්තන පෙන්වන්න කරනවා. ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන අපි කතා කරනකොට මේ ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය මෙන්න මෙහෙමයි තිබෙන්නේ. ඉතින් අපි ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව විශේෂම කතා බහ කළ යුතුයි. ඔහුගේ තිබෙනවා අර සාමාන්‍ය ආහාර ජීර්ණ පද්ධතියක වගේ මුඛයක් තිබෙනවා. ඒකම අපි මේ thumbnail එකේ ඔබට මේ සම්පූර්ණ ව්‍යුහය පෙන්වන්නම්. එතකොට ගවයාගේ රළු ආහාරමය ශාකමය ආහාර මත යැපෙන නිසා ඔවුන්ගේ ආහාර මාර්ගයේ විශාල ආහාර තොගයක් ගබඩා කරලා තියාගන්නටත් ජීර්ණය කරගන්නටත් හැඩ ගැහිලා තිබෙන්නේ. ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් වල ව්‍යුහය ගැන බලුවොත් එහෙම මුලින්ම තිබෙන්නේ මුඛය. මුඛය ඊටාත්ම ශක්තිමත් උඩු සහ යටි හණු දෙකකින් සීමා වෙනවා. උඩු හණුවට යටි හණුව සම්බන්ධ වෙලා තියෙන්නේ හොඳින් චලනය කරන්න පුළුවන් විදිහට. මේට අමතරව මුඛයේ තොල්, ඒකම දිව සහ දත් ආදී තිබෙනවා. මේ සියල්ල ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වෙනවා. මුඛය ආවරණය කරන තොල් චලනය කළ නොහැකි ශක්තිමත් පේශි වලින් සමන්විතයි. ශ්ලේෂ්මල පටල වලින් යුක්ත කොරළ සහිත රළු දිවක් තමයි තිබෙන්නේ. කෙරටින් සහිත රළු දිවක් පිහිටන්නේ. ඒක ආහාර අල්ලගන්න අපේ වගේ තමයි විකීමට, මිශ්‍ර කිරීමට සහ ගිලීමට උපකාරී වෙනවා. මේ හණුවල දත් තිබෙනවා. මේ දත් ආහාර විකීමේදී පාවිච්චි කරනවා. දැන් මේගොල්ලන්ගේ දන්ත සූත්‍රය පිළිබඳව අපි කතා කළ යුතුයි. මෙයාගේ දන්ත සූත්‍රය විශේෂිතයි. කෘන්තක උඩ ඇන්දේ නැහැ. රදනක හතරක් තියෙනවා. සමහරවිට උඩ ඇන්දේ කෘන්තක දත් ස්ථිර දත් වල දන්ත සූත්‍රය ගත්තොත් එහෙම කෘන්තක දත් නැහැ. උඩ ඇන්දේ යට ඇන්දේ හතරක් තියෙනවා. රදනක දත් කිසිවක් නැහැ. බදන් රදනක දත් එන්නේ මස් මාංශ ආහාරයට ගන්න සතුන්ගේ. පුරස්චාරක දත් උඩු ඇන්දෙත් යට ඇන්දෙත් තුනක් තිබෙනවා. චාරක දත් උඩු ඇන්දෙත් යට ඇන්දෙත් තුනක් තිබෙනවා. මේක අර වම් සහ දකුණු පැතිවලට වැඩි කරන්න ඕනේ. එතකොට ඔය තියෙන දත් ගන්න. එතකොට සමස්ත එකට 32ක් මේගෙත් තිබෙනවා. කිරිදත් දන්ත සූත්‍රයේදී කෘන්තක දත් බිඳුවයි කියන්නේ කිසිවක් නැහැ. රදනක දත් හතරක් තිබෙනවා. මේ කෘන්තක දත් උඩු ඇන්දේ කිසිවක් නැහැ. යට ඇන්දේ හතරයි. රදනක දත් කිසිවක් නැහැ. පුරස්චාරක තුනයි. චාරක කිසිවක් නැහැ. එතකොට ඒක දෙකකින් වැඩි කරාම 20යි. ඔබ දන්නවා ගවයා ඉපදින අවස්ථාවේ සිටම ඇවිදින සතෙක්. ඒ නිසා උගේ දන්ත සූත්‍ර වෙනි තත්ත්වයක තිබෙන්නේ. ගවයාගේ උඩුහණුවේ කෘන්තක දත් නැහැ. උඩුහණුවේ මේ ප්‍රදේශයේ ඝන වීදුරු මසකින් අපි ඒකට ඩෙන්ටල් පෑඩ් එහෙම නැත්නම් දන්ත මස්තකය කියලා කියන්නේ. කින් සමන්විතයි. ඒ වගේම තමයි උඩු සහ යටි හණුවල රදනක දත් දකින්න නැහැ. ඒක අර අපි කිව්ව විදිහට මාංශ භක්ෂකකින් යුතු වෙන්නේ. ගවයාගේ මුඛ කුහරය ආශ්‍රිතව විශාල ක්‍රීඩ ග්‍රන්ථි ප්‍රමාණයක් තිබෙනවා.
වැඩනු ගවයෙක් දවසක් ඇතුළත ලීටර් 200ක් කේටේ ශ්‍රාවය කරනවා කියලා හිතාගන්න. ලීටර් 200ක් අර ගෙදර තියෙන ලීටර් 500 ලීටර් 500 වතුර ටැංකියකින් තුනෙන් පහෙන් දෙකක් විතර හිතන්න ඒ වගේ ප්‍රමාණයක් ශ්‍රාවය කරනවා. එකම කේටේ එන්සයිම් අඩංගු වෙන්නේ නැහැ. අපිට අපේ නම් කේටේ ටයිලින් වගේ එන්සයිම් තුනක් ඔත් මේකේ වෙන්නක් පවා අපිට දකින්න ටිකක් ලැබෙන්නේ. ඊට පස්සේ ග්‍රසනිකාවට තමයි මුඛය විවෘත වෙන්නේ. ග්‍රසනිකාවට තමයි කෙලින්ම මුඛය විවෘත වෙන්නේ. මේක ආහාර ගමන් කිරීමට සහ ශ්වසනය පද්ධතිය කියන දෙකටම පොදු ව්‍යුහයක්. ඉන්නතුරු අනශෝතයට යනවා. අනශෝතය කියන්නේ අපේ වගේම බටයක්. මේ බටය දිගේ අනශෝතයේ මේ ග්‍රසනිකාවේ ඉඳලා පහළට ගමන් කරන බටයක්. ඒක උදර විත්තිය ඇතුලෙන් ඒ කියන්නේ උරස් කුහරය සහ උදර කුහරය කියලා බෙදනවනේ. අපේ ගත්තොත් එහෙම අපේ අර ඇටකට කූඩුවට පරශු කුහරයට උඩින් යටින් තියෙන මහා පාචිරෙන් යට තියෙනක උදර කුහරය දෙයක් ඊට උඩින් තියෙනක උරස් කුහරය විදිහටයි හඳුන්වන්නේ. ඒකට ආමාශය තුළට මේක විවෘත වීමක් සිදු වෙන උදර විත්තිය හරහා ගමන් කරලා. මෙන්න ආමාශය තමයි මේකේ ඇත්තටම වැදගත්ම කොටස වෙන්නේ. ආමාශය රෝමාන්තනයේ සඳහා හැඩගැහිලා තියෙනවා. ඒ අනුව ආමාශයේ ප්‍රධාන කොටස් 4කින් සමන්විතයි. රෝමාන්තර කියන්නේ වමාරා කෑම. එතකොට මේක ඇතුලේ මෙන්න මේ වාගේ ව්‍යුහයක් අපිට රෝමණීය විතංශිකා බහුනමේ සහ ජඨරාශය කියන මෙන්න මේ රෝමණීය විතංශිකා බහුනමේ ජඨරාශය කියන මෙන්න මේ ව්‍යුහය අපිට දකින්නට පුළුවන් කමක් තිබුණා. මෙන්න මේ වගේ සංකීර්ණ ආමාශයක් තමයි එයාගේ පිටින්නේ. එතකොට මේකේ තියෙන රූමනේ අරුණාම විතංශිකාව මේ විශේෂයෙන්ම ජඨරාශය සත්‍ය ආමාශය විදිහට අපි මේටි හඳුන්වනු ලබනවා. අනිත් ඒවා ඇවිල්ලා වෙනස් ව්‍යුහයන් විශේෂයෙන්ම මේ ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව කතා කරනකොට ඒ අය වමාරා කෑමට හුරු වෙලා තියෙනවා කියලා අපි උඩ කිව්වා. වැඩුණු ගවයෙකුගේ මුළු උදර කුහරයේ ධාරිතාවෙන් 75ක් 4න් 3ක් විතරම තියෙන්නේ මේ කියන සංකීර්ණ ආමාශය කියන කාරණේත් ඔබට සඳහන් කළ යුතුයි. එතකොට ශුද්ධ ජීවීන්ගේ ජීර්ණයක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. සහ ඒ හරහා සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය තාම සංකීර්ණ ජීර්ණ ක්‍රියාවලියක් මේ ඇතුලේ සිද්ධ වෙනවා කියන කාරණේ අපි මතකයේ තියාගන්නට අවශ්‍යයි. එතකොට මේගොල්ලන්ගේ මේ ජීර්ණ ක්‍රියාවලිය ගැනත් අපේ අවධානය යොමු වෙන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ රෝමාන්තික සතුන්ගේ ආහාර ජීර්ණය ගැන කතා කරනකොට මේගොල්ලන්ගේ සමස්ත මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව කතා කරොත් එimhe ආහාර ඇඹරීම කේටේ සමග මිශ්‍ර කිරීම ඊළඟට මෙවැනි පියවර රාශියක් තිබෙනවා. රෝමාන්තික සතුන්ගේ සමස්ත ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර පහක් තිබෙනවා. පළවෙනි එක ආහාර ඇඹරීම. ඒකට අපි කියන්නේ mastication එහෙම නැත්නම් යාන්ත්‍රික ජීර්ණය. දෙවෙනි එක කේටේ සමග ආහාර මිශ්‍ර කිරීම ඒක salivation කියලා අපි හඳුන්වනු ලබනවා. ඉන්පස්සේ රෝමාන්තර ක්‍රියාවලිය rumination රෝමණීය විතංශිකාව ඇතුළු ප්‍රදේශවල සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉන්නතුරු ආහාර ජීර්ණය සිද්ධ වෙනවා. ඉන්නතුරු අවශෝෂණය සිද්ධ වෙනවා. අපි ආහාර ඇඹරීම කියන පළවෙනි පියවර දිහාට අපේ අවධානය යොමු කරොතින් රෝමාන්තික සතුන් ගන්න ආහාරවල ප්‍රධාන වශයෙන්ම සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, ලිග්නින්, පෙක්ටින් වගේ දේවල් තියෙන ඔබ දන්නවා. ඒ ආහාර ගන්න තෘණවල තියෙන තන්තු. එතකොට ඒ වගේ සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, ලිග්නින් සහ පෙක්ටින් අඩංගු වෙනවා. මේවා යාන්ත්‍රික ජීර්ණය සඳහා ඇඹරීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේවා අඹරන්නට ඕනේ. යාන්ත්‍රික ජීර්ණය කරන්න ඕනේ. ඒ කියන්නේ මේවා ප්‍රධාන විශාල කොටස් කුඩා කොටස් වලට පත් කරන්න ඕනේ. ඇඹරීම ක්‍රියාවලිය මගින්. මේකට අර අපි කිව්ව පළල් අස්තිමය වැටි සහිත චාරක දත් යුගලන් පුළුල් පරාසයක චලනය කරන්න පුළුවන් කියලා අපි කිව්ව යටි හනුවක් දායකවල හැමතිස්සෙම හප මේවා කුඩා කොටස් වලට පත් කරන එක තමයි ගවයින්ගේ ප්‍රධාන රාජකාරිය අතරින් එකක් වෙන්නේ. ඉන් පස්සේ මේක කේටේ සමග මිශ්‍ර කරන්නට ඕනේ. අපි උඩ කිව්වා ගවයා දිනකට කේටේ ලීටර් 200ක් විතර හදනවා කියලා. මේ මගින් ආහාරය ස්නේහණය කරලා ගිලීම පහසු කරනවා. එකම මේ රූමණය ඇතුලේ ප්‍රශස්ත pH එකක් පවත්වාගෙන යන්නට ඕනි. දැන් සාමාන්‍ය තත්ත්වයට තේ ගවයෙකුගේ රූමණ තරලයේ තියෙන ඕනේ pH පරාසය වෙන්නේ 6.7ත් 6.9ත් විතර පරාසය.
රූමන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය නිසා නිපදවන අම්ල හින්දා pH අගය 2.5 3 වගේ තාම ආම්ලික තත්ත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් මේ අගය හානිදායක නොවන මට්ටමකට ඒ කියන්නේ 6.7ත් 6.9ත් අතර අගයට ගියන්නේ කීටය මගින්. එසා කීටය pH අගේ සාමාන්‍යයෙන් 8.2ක් වගේ වෙන්නේ. භාෂ්‍යංක pH පරාසයක් වෙන්නේ. එතකොට කීටය මගින් අර කියන 6.7 6.9 වගේ අගයට ගන්න පුළුවන්. pH එක ගැන අපි කතා කරලා තිබුණා. උදාන pH 6.5ට වඩා නම් ආම්ලිකයි 6.5යි 7.5 අතර උදාසීනයි 7.5ට වඩා නම් භාෂ්මිකයි. ඊළඟට මේකේ රෝමාන්තන ක්‍රියාවලිය. ඒ කියන්නේ වමාරා කෑම. මේ ක්‍රියාවලිය ඉක්මනින් මේ ක්‍රියාවලිය හින්දා විශාල ආහාර ප්‍රමාණයක් ආහාරට කියන එකපාර තෘණ කාල ඒගොල්ලෝ නිදහස ඉන්න ගමන් ඒවා ඇවරන විදිහට විකා ගිලීම කරනවා. ඔබ මේ ගවයෙක් දිහා දැක්කොත් එහෙම රෑ 12ට ගියත් රෑ කියන්නේ රෑ 4ට ගියත් ඒ අය විකා ගිලින ආකාරය බලා ගන්න පුළුවන්. මෙතෙන්දී රූමණයේ තියෙන ආහාර වමාරලා ආයෙ මොකේට ගන්නවා. වමාරගෙන කන එක තමයි මේ ලස්සන නමකින් කිව්වට රෝමාන්තන කියන්නේ තනකොළ කෑව ආයෙ වමාරගෙන කෑව ආයෙ ගන්නවා. එතකොට මේ ආහාර නැවත විකනවා. එතකොට අර කීටේ විශාල ප්‍රමාණයක් සමග මේක මිශ්‍ර වුණාට පස්සේ ආයෙ ගිලිනවා. එතකොට ආහාර කොටස් රූමණයේ බිත්තියේ ගෑවීමෙන් නැතිවන උත්තේජනය මගින් ආහාරය වමාර ආයෙ මුකයට ගන්නෙ. එතකොට එහි තිබ්බ ද්‍රව කොටස මිරිකිලා ආයෙම පහට ගමන් කරනවා. රළු කොටස ආයෙ විකිනවා. මේ විදිහට නැවත විකීම විනාඩියකට වාර 55ක විතර කරනවා. තව වේගෙන් මේ වැඩේ කරනවා. පස්සේ මේ ආහාර නැවතත් ගුලියක් බවට පත් වෙලා අන්න ශ්‍රෝතය දිගේ පහට ගමන් කරලා ආයෙ රූමණේ දිහාටම යනවා. සාමාන්‍යයෙන් ගවයෙකු දවසකදී ආහාර ගැනීම සඳහාම පැයකට විතර කාලයක් ගත කරනවා. එහා සමාන කාලයක් වමාරා කෑමටත් ගත කරනවා. කන්න පැයටයි වමාරා කන්න තව පැයකට විතර ගත කරනවා. ඒකට පැය 16ක් විතර වැය වෙනවා. පැය 24න් පැය 16ක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. නිකන් ඉඳින පැයටයි. ඒ නිසා හරකෙක් වෙන්න එපා කියලා කියන්නේ. රෝමාන්තික සතුන් ආහාර ගන්න වශයෙන් ගන්න කෙඳි සහිත ආහාර ජීර්ණයේ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයෙන් බොහෝ විට රූමණේ සහ විතංශක අවදි තමයි සිද්ධ වෙන්නේ. රූමණේදී ආරම්භන ශුද්ධජීවී ජීර්ණයේ විතංශක අවදි සහ පසවස්ථාවල බහුණ මීටත් ගමන් කරනවා. අන්තිමට අන්තරින් මේක අවසන් වෙනවා. පූර්වාමාශයේ සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය ශුද්ධ ජීවීන් මගින් සිදු වෙනවා. ජඨරාශය සහ කුඩාන්ත්‍රය ජීර්ණය සිදු වෙන්නේ ජීර්ණක එන්සයිම මගින්. අපි ශුද්ධ ජීවී ජීර්ණය ගැන කතා කරමු. එන්සයිම ජීර්ණයකුත් තිබෙනවා. ශුද්ධ ජීවී ජීර්ණයේදී රූමණය ඇතුලේ බැක්ටීරියා දිලීර ප්‍රොටෝසෝවා වගේ ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් රූමණය ඇතුලේ ජීවත් වෙනවා. රූමණ තරලයේ 1 මිලි ලීටරයක බැක්ටීරියා සෛල 10 9 වැඩි කිරි හරි සහ 10 11 වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 වැඩි කිරීම කියලා 9 පාරක් කරොත් එනගේ තරම් විශාල ප්‍රමාණයක්. 1.9ක් විතර ප්‍රමාණයක් 1 මිලිලීටරයක රූමණ තරලයේ බැක්ටීරියා ඉන්නවා. ශුද්ධ ජීවීන් මගින් නිපදවන බහිස්රායලී එන්සයිම මගින් අර ආහාරයේ තියෙන සෙලුලෝස් ප්‍රෝටීන් වන නයිට්‍රජන් ද්‍රව්‍ය ආදිය ජීර්ණය කරනවා. ශුද්ධ ජීවීන් තමයි මේ අර ඉන්න 10 9යි 10 11යි ප්‍රමාණයේ ශුද්ධ ජීවීන් තමයි මේ වැඩේ කරන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්න අය රුමිනොකොකස් ෆ්ලේවොෆේසින්ස් කියන වර්ගයත් සෙලුලෝස් ජීර්ණය කරනවා. ස්ටෙප්ලොකොකස් බෝවිස් කියන වර්ගයේ පිෂ්ඨය ජීර්ණය කරනවා. ඊළඟට බැක්ටීරියොයිඩ්ස් රුමිනිකෝලා කියන වර්ගයේ ග්ලූකෝස් ජීර්ණය කිරීම කරනවා. වගේ ප්‍රමාණයක් අපිට දැක ගන්නට පුළුවන්. ඒකට ඒ අය මගින් තමයි මෙන්න මේ කියන වැඩේ සිද්ධ වෙන්නේ. රූමණය තුල කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වෙන ආකාරය පිළිබඳව දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳින් යාන්ත්‍රිකව ඇඹරුණු ආහාරයේ තියෙන සෙලියුලෝස් මත රූමණ බැක්ටීරියාවන් බහිස්රායලී එන්සයිම යොදාගෙන ජීර්ණය කිරීම කරන්නේ. අර ඇඹරිච්ච ආහාරයේ තියෙනවා ශුද්ධ මේ සෙලියුලෝස්. අර වමාරා කවින් එයයි කරේ මෙන්න මේ හොඳට ඇඹරීම. ඒකේ තියෙන මේ සෙලියුලෝස් සහිත ආහාර මත මෙන්න මේ කියන වැදගත් ක්‍රියාවලිය රෝමණ ශුද්ධ ජීවීන් කරනවා. බලන්න ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් තිබෙනවනේ. ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් විදිහට සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, පිෂ්ඨ, සීනි. සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, පිෂ්ඨ, සීනි කියන වර්ග ටික තිබෙනවා. ඒකට මේවා ඇත්තටම මේ ශුද්ධ ජීවීන් වගේ තමයි මේවා ශ්‍රාවය කරන්නේ.
ඊට අමතරව ඒ ක්‍රියාවලියේදී මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ ඒ හැදෙන ග්ලූකෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. එහෙම නැත්නම් ඇසිඩික් බියුට්‍රික් ප්‍රොපියුනික් වගේ වාෂ්පශීලී මේද අම්ල බවට පත් වෙනවා. මේවා අපි කතා කරේ අර රූමන ශුද්ධ ජීවීන් සම්බන්ධව කතා කරනකොට. ඊන් අනතුරු මේක ශක්ති ප්‍රභාවයක් විතර වැඩ කරනවා. මේක වෙන විදිහ අපි කතා කරමු. ආහාරයේ තියෙන ග්ලූකෝස් සෙලියුලෝස් ඇතුළු කාබෝහයිඩ්‍රේට බාහිශෛලී එන්සයිම් වලින් පුදුන ශුද්ධ ජීවීන් මගින් ග්ලූකෝස් බවට විදහෙනවා. මේ ග්ලූකෝස් බැක්ටීරියා අන්තක්සෛලීයව ශක්ති උත්පාදනය සඳහා පාවිච්චි කරලා ශක්තිය ලබා ගන්නවා. මේ හදන ග්ලූකෝස් බැක්ටීරියා වල ශක්තිය සඳහා වැය වෙනවා. එතකොට මෙතනදී බැහැර වෙන ඒ කියන්නේ මේ ග්ලූකෝස් ටික ගන්නේ මේ ග්ලූකෝස් ටික ගන්නේ ශුද්ධ ජීවීන්. ඒ අයගේ අන්තක්සෛලීය මේ ක්‍රියාවලින් නිසා තමයි මේ ශුද්ධ ජීවීන් මේවා පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම ග්ලූකෝස්. එතෙන්දී බැහැර වෙන කාබනික අම්ලය රූමණය තුල එකතු වෙනවා. මේ කාබනික අම්ල රූමණ පිත්තය වගේ ගවයාගේ රුධිරයට අවශෝෂණය කරනවා. මේ ඇසිඩික් බියුට්‍රික් ප්‍රොපියුනික් වගේ ඒවා ලැක්ටික් අම්ල වගේ ඒවා ඇති වෙන්නේ ඒ හරහා. එතකොට මේ නිපදවන දේවල් පිළිබඳව කතා කරනකොට ඒවා ගවයාගේ රුධිරයට අවශෝෂණය වෙනවා. මෙතෙන්දී හදන ඇසිඩික් අම්ලය කිරිවල මේද කොටස සදන්න දායක වෙනවා. ඇසිඩික් බියුට්‍රික් ප්‍රොපියුනික් සහ ලැක්ටින් තුන එතන කිරිවල මේද කොටස හදන්න දායක වෙන්නේ ඇසිඩික් අම්ලය. අනෙක් ඒවා ශක්තිය ලබා දෙන්න ගවයාට පාවිච්චි කරනවා. එතකොට සත්වා ගන්න ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට ශුද්ධ ජීවී පැසවීම නිසා 10% විතර දල ශක්තිය මීතේන් ලෙස පිට වෙනවා. මේ දැන් මෙතන තියෙන කාබෝහයිඩ්‍රේට ශුද්ධ ජීවීන් ශක්තිය ගන්නකොට නිර්වාහ ශ්වසනයේදී මේ මීතේන් හදන්න දායක වෙනවා. ඔන්න ඕක ප්‍රශ්නයක්. ඒ නිසා මේ මීතේන් කියන ඔබ දන්නවා හරිතාගාර වායුවක්. ඒ නිසා ගව පාලනයත් සුළු වශයෙන් උනත් මේ හරිතාගාර ආචරණයට දායක වෙනවා. ඊළඟට ප්‍රෝටීන ශුද්ධ ජීවී ජීර්ණයට ලක්වීම ගැන අපි කතා කරන්නේ. ආහාරයේ තියෙන ප්‍රෝටීන රූමන බැක්ටීරියාවන් පාවිච්චි කරලා ප්‍රෝටීන් හදා ගන්න. ඔබ දන්නවා ආහාර ඕනම ප්‍රෝටීනයක් එක ඇමයිනෝ අම්ල වලපත් කරගෙන ඊට පස්සේ ඒකෙන් තමන්ට අවශ්‍ය ප්‍රෝටීන් හදා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අතරම ගුණාත්මයෙන් වැඩි ඉහළ මිලක් තියෙන මේ නයිට්‍රජන් ප්‍රභාව මේ ඇට ලබා දෙන්නේ නැත්තේ. ආහාරයේ තියෙන ප්‍රෝටීන් රූමන බැක්ටීරියාවන් අරගෙන ඒගොල්ලන්ගේ ප්‍රෝටීන් හදා ගන්නවා. නමුත් මියන බැක්ටීරියාවන් ජඨරාශය දක්වා යනවා. එතනදී අර ගවයාගේ ඇඟෙන් හදන පෙප්සින් මගින් බැක්ටීරියා තුළ සංචිතව තිබිච්ච ප්‍රෝටීන ජීර්ණය කළ ඇමයිනෝ අම්ල බවට පත් කරලා ඒවා පස්සේ කුඩාන්තයට උරා ගන්නවා. දැන් මෙතනදී වෙන්නේ මෙහෙමයි. රූමණේ තියෙන ශුද්ධ ජීවීන් අර ආහාරයේ තියෙන මේ අපි ගත්ත තෘණ කියලා හිතමු. තෘණවල තෘණනේ විශේෂයෙන්ම රනිල ආහාරවල තිබෙන නයිට්‍රජන් මගින් තමන්ගේ ඇමයිනෝ අම්ල හදලා ප්‍රෝටීන් හදා ගන්නවා. එතකොට ඒකෙ තිබෙන්නේ මේ රනිලමය ආහාර වලින් ශුද්ධ ජීවීන් හදා ගන්නවා රූමණය ඇතුළතදී. ඊට පස්සේ මේ අය විදංශිකා බහුණමේ පහු කළ ජඨරාශයට යනවා. ඔබ දන්නවා ජඨරාශය කියන්නේ සත්‍යාමාශය බඳු කොටස. ඒක ආම්ලිකයි. ඒකට ශුද්ධ ජීවීන් ඒකට ගියාට පස්සේ විනාශ භංග වෙනවා. ඒකල්ල ඒ අයගේ ඇඟට ප්‍රෝටීන් ජීර්ණය කරන එන්සයිම් ශ්‍රාවය කරලා ඒ ශුද්ධ ජීවීන් මරණයට පත් කරලා ඒ ශුද්ධ ජීවීන්ගේ තියෙන මේ ඒ ශුද්ධ ජීවීන්ගේ දෙහි තිබෙන ප්‍රෝටීන් උරා ගන්නට පුළුවන්. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක තරම් හොඳ ඒ කියන්නේ ක්‍රියාවලියක්. ඊළඟට ප්‍රෝටීන නොවන නයිට්‍රජන් ද්‍රව්‍ය නන් ප්‍රෝටීනස් නයිට්‍රජන් කියන එක රෝමාන්තික සතුන්ට රූමන බැක්ටීරියා ආධාර කොටගෙන ප්‍රෝටීනමෝ නයිට්‍රජනීය ද්‍රව්‍ය පාවිච්චියෙන් තාම හොඳ ප්‍රෝටීන් හදා ගන්න පුළුවන්. අන්න ඒකයි ගුණාත්මක ප්‍රෝටීන් ලබා දීම කර යුතු නැත්තේ. ඔබ මොන ප්‍රෝටීන දැම්මත් ඒක ශුද්ධ ජීවීන් කඩලා Tamanට ඕන දේවල් වලට පත් කර ගන්නවා. මේ වගේ ප්‍රෝටීන නොවන නයිට්‍රජන් ද්‍රව්‍ය අතර ඇමීන, ඒමයිඩ්, එකම ඇමයිනෝ අම්ල ස්වභාවික ආහාරයන්හි සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. රෝමාන්තික ආහාර සලාක සඳහා ඔබට ප්‍රෝටීන අවශ්‍ය නැහැ. නයිට්‍රජන් තියෙන යූරියා, බයුරේට්, ඇමෝනියම් ලවණ වගේ සරල නයිට්‍රජනීය සංයෝග පවා පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාවලිය නිසා. ඒ ඕන එකක් ශුද්ධ ජීවීන්ගේ ප්‍රෝටීන බවට පත් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් නිසා. ඒ නිසා ගවයාගත් ආහාරයේ තියෙන ප්‍රෝටීන නොවන නයිට්‍රජනීය සංයෝග මගින් බැක්ටීරියා පාවිච්චි කරලා ඇමයිනෝ අම්ල හදාගන්න යාට පුළුවන්. පස්සේ ඇමයිනෝ අම්ල වලින් ඒගොල්ලන්ට ප්‍රෝටීන් හදාගන්නටත් පුළුවන්කම තියෙනවා. අන්තිමට අර බැක්ටීරියා ජීවිතක්ෂයට පත් වෙනවනේ ජඨරාශයේදී. එතනදී ඒ ප්‍රෝටීන් හදාගෙන ඒක ගවයාටම ලබා ගන්න පුළුවන්.
මේ තියෙන්නේ රූමනයේ ප්‍රෝටීන් සහ ප්‍රෝටීන් නොවන නයිට්‍රජන් ද්‍රව්‍ය මේ ජීර්ණය වන ආකාරය අපිට පේනවා. සෙමින් මේ ඛණ්ඩනය වෙන ප්‍රෝටීන් තිබෙනවා, ඉක්මනින් ඛණ්ඩනය වෙන ප්‍රෝටීන් තිබෙනවා. ඒ වගේම පෙප්ටයිඩ් හදනවා. ඩයිපෙප්ටයිඩ් ඒවා ඇමයිනෝ අම්ල පාටපත් වෙලා ශුද්ධ ජීවී දේහය තුළ තමයි ඒක යන්නේ. මේ මෙතන ඔබට පේනවා ඇති මේ ශුද්ධ ජීවී දේහය තුළට යන්නේ. ඊට පස්සේ ශුද්ධ ජීවී දේහය තුළ තියෙන ප්‍රෝටීන ජඨරාශයට ගිහිල්ලා ශුද්ධ ජීවියා අවසන් ගමන් ගිහිල්ලා එයින් තමයි ලැබෙන්නේ. ඊළඟට ඉක්මනින් ඛණ්ඩනය වෙන ප්‍රෝටීන කීරගන්ති එළගෙන ආහාර ගිහිල්ලා එතන තියෙන ප්‍රෝටීන දේවල් ප්‍රෝටීන් නොවන නයිට්‍රජන් ද්‍රව්‍ය සියල්ලමත් තෙවෙනවා. එතකින් ශුද්ධ ජීවීට යන්න පුළුවන් මේ හරහා. එහෙම නැත්නම් ඒ ශුද්ධ ජීවී ජීර්ණයේ ප්‍රතිඵලයක් විතර ඇමෝනියා විදියට නිදහස් වෙනවා. ඇමෝනියා යූරියා බවට පත්ලා වකුගඩු හරහා නිදහස් වීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණේ මතක තබා ගන්න ඕනේ. රූමනයේ වෙසෙන බැක්ටීරියාවන් සහ ප්‍රොටෝසෝවාවන්ගේ මගින් විටමින් B සහ K මෙයට නිපදවා ගන්න පුළුවන්. ඒ නිසා සතාගේ වර්ධනය සහ නඩත්තුවට ප්‍රමාණවත් විටමින් B සහ K කියන දෙකම ලැබෙනවා. ඒ නිසා ඇත්තටම පිටතින් විටමින් B සහ K සැපීම අවශ්‍ය වෙන්නේ නැහැ. දේහ එන්සයිම් මගින් ජීර්ණයක් කරන්නට පුළුවන්. ගවයාගේ ඇඟේ තියෙන එන්සයිම් මගින් සිදුවන ජීර්ණය ජඨරාශය, ග්‍රහණීය සහ කුඩාන්ත්‍රය කියන ප්‍රදේශවල විතරයි සිදු වෙන්නේ. දැන් ශුද්ධජීවී ජීර්ණය සිදු වෙන්නේ රූමනයේ විතාංශිකාව බහුණමය තුළ. ඊට පස්සේ සිදු වෙන්නේ ශුද්ධජීවී ජීර්ණය නෙමෙයි එන්සයිම් මගින් සිදුවන ජීර්ණය. ඒක සිදු වෙන්නේ ජඨරාශය, ග්‍රහණීය සහ කුඩාන්ත්‍රය කියන ස්ථානවල. එනෝ මෙන්න මේ විදිහට ජඨරාශය ජීර්ණය සිදු වෙනවා. ජඨරාශය බිත්තිය මගින් නිෂ්පාදනය කරන ආමාශයක යුෂයේ තියෙන එන්සයිම් මගින් මෙන්න මේ ඔබට පේන ප්‍රෝටීන් ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙනවා. ප්‍රෝටීන් පෙප්සින් මගින් පෙප්ටයිඩ් බවට පත් කරනවා. දැන් මේ කිරිවලදී මෙහෙම විශේෂත්වයක් තියෙනවා. අන්න ශ්‍රෝතයේ ජඨරාශය ඇලිය කියලා ඇලියන් කිරි මේ කුඩා පැටවුම් ඇති වෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රෝටීන ඔබ දන්නවා අපේ අර කලින් සඳහන් කරලා තිබුණා කුඩා කාලයේදී ලබා දෙන කිරිවල තිබෙන ප්‍රතිදේහ මුල් කිරිවල. ඒ ප්‍රතිදේහ තාමත් වැදගත් වෙනවා. ඒ ප්‍රතිදේහ නිසා තමයි කියන්නේ සතෙක් බිහුණාට පස්සේ දවස් 5 තුල ලබා දෙන මුල් කිරිහෙවත් කොලෙස්ටරෝල් වල අධික ප්‍රමාණයක් ප්‍රෝටීන තිබෙනවා. ඒවා තමයි ප්‍රතිදේහ කියලා අපි හඳුන්වන්නේ. ඒතර මුළු ජීවිත කාලයටම අවශ්‍ය ප්‍රතිදේහ මේ හරහා තමයි ලැබෙන්නේ. එතකොට මෙන්න මේ කියන ප්‍රෝටීන පිළිබඳව කතා කරනකොට කිරිවලදී සතුන්ට කිරිවල තියෙන මේ ප්‍රතිදේහ ටික රූමනයට හරි විතංශිකාවට බහුණමයට හරි ගියොත් රූමන ශුද්ධ ජීවීන් මගින් ඒක කඩලා දානවා. කඩලා දාලා ඒගොල්ලන්ගේ ප්‍රෝටීන් හදා ගන්නවා. එතකොට අර ප්‍රතිදේහ සම්පූර්ණ විනාශ වෙලා යනවා. ඒ නිසා අන්නශෝත ජඨරාශය ඇලිය කියලා ඇලියක් රූමනේ විතංශිකා බහුණමේ බයිපාස් කරලා ඒ දෙකට යන්නේ නැතුව කිලිම ජඨරාශයට කිරියන විදිහට සකස් වෙලා තියෙනවා. එතකොට ජඨරාශයේදී කිරි රෙනින් කියන එන්සයිම් මගින් කැටි ගැසීම කර ලක් වෙනවා. ප්‍රෝටීන පෙප්ටයිඩ් බවට තමයි කැරෙන්නේ. ඊශාන ප්‍රමාණයේ ප්‍රෝටීන පෙප්ටයිඩ් ඔබ දන්නවා ප්‍රෝටීන එකේ ඇමයිනෝ අම්ල අණු දෙකක් එකතු පාදා වෙලා පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳලානේ පෙප්ටයිඩ් එක හැදෙන්නේ. ඒවා ඊට පස්සේ ඒක අනිත් පැත්තට කැඩලා යනවා. ඊළඟට ග්‍රහණීය ප්‍රදේශයේදී විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අග්න්‍යාශයක ශය සහ පිත්තුශය කියන දෙකම ආහාරයත් එක්ක මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒකේ තියෙන එන්සයිම මගින් මෙන්න මේ කියන විදිහේ දේවල් ටිකක් සිද්ධ වෙනවා. ග්‍රහණයේදීට විවෘත වෙනවා අග්න්‍යාශයක ශය පිත්තුශය. තවදන පිත්ත භාෂ්මකයි. ප්‍රෝටීන ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින් කියන එන්සයිම් වලින් පෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ පෙප්ටයිඩ් කාබොක්සි දැන් අර ජඨරාශය හැදිච්ච පෙප්ටයිඩ් එකත් මේකට එකතු වෙවි. ප්‍රෝටීන ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින් වලින් පෙප්ටයිඩ් බවට පත් වෙනවා. පෙප්ටයිඩ් කාබොක්සි පෙප්ටිඩේස් කියන එන්සයිම් වලින් ඇමයිනෝ අම්ල කියන සරල සංයෝගී බවට පත් වෙනවා. ඊට පස්සේ පිෂ්ඨය ගතොත් ඇමයිලෝස් වලින් මෝල්ටස් බවට තමයි පත් වෙන්නේ. ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල. ඒ කියන්නේ ඒකේ අණුක ව්‍යුහය බවටම මූලික තැනුම එකකේ බවටම පරිවර්තනය වෙනවා. ඊළඟට ලිපිඩ ජීර්ණය සහ අවශෝෂණය කියන දෙකම මේදේ සම්බන්ධව ගත්තොත් සිද්ධ වෙන්නේ ග්‍රහණය තුලදී. එතකොට ආහාරයේ තියෙන මේද ටික ග්‍රහණයට එද්දීම අවශෝෂණය වෙලා ඉවරයි. නමුත් ආහාරයේ තියෙන අසන්තෘප්ත මේදාම්ල ප්‍රමාණය වැඩි වුණොත් එහෙම ඔබ දන්නවා RCOOH කියන සූත්‍රයෙන් තිබෙන්නේ මේදාම්ලයකට ඒකේ අසන්තෘප්තයි කියලා කියන්නේ ඊ කාබන් දාමේ ද්විත්ව ත්‍රිත්ව බන්ධන තිබෙනවා නම් ආර් කාණ්ඩයේ ද්විත්ව ත්‍රිත්ව බන්ධන තිබෙනවා නම් ඒක අසන්තෘප්ත මේදාම්ල. ඒවා වැඩි වුණාට පස්සේ රූමන බැක්ටීරියාවන්ට විසයි. එතකොට දලතන්තු ජීර්ණයේ ප්‍රමාද වීමත් රූමනයේ pH එකේ අඩුවීමත් සිද්ධ වෙන්න පුළුවන්. කුඩාන්ත්‍රයට ගියොත් කුඩාන්ත්‍රයේදී සිද්ධ වෙන දේ තමයි මේ අන්තර්වෘත්තය මගින් එන්සයිම ශ්‍රාවය කරනවා. එතෙන්දී අර හැදිච්ච පෙප්ටයිඩ් වල තව ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා නම් පෙප්ටිඩේස් මගින්
දැන් අතනදී තමයි කාබොක්සි පෙප්ටිඩේස් ග්‍රහණයේදී මෙතනදී පෙප්ටිඩේස් වගින් පෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල වෙනවා. අර හැදිච්ච මෝල්ටෝස් ටික මෝල්ටේස් එන්සයිම් වගින් ග්ලූකෝස් වඩපත් වෙනවා. අර හැදිච්ච සුක්‍රෝස් ටික සුක්‍රේස් එන්සයිම් වගින් ග්ලූකෝස් වඩපත් වෙනවා. පෙප්ටයිඩ් ටික පෙප්ටිඩේස් වගින් ඇමයිනෝ අම්ල වෙනවා. මෝල්ටෝස් ටික මෝල්ටේස් වගින් ග්ලූකෝස් වුණා. සුක්‍රෝස් ටික සුක්‍රේස් කියන එන්සයිම් වගින් ග්ලූකෝස් වඩ පරිවර්තනය වුණා. රෝමාන්තික සතුන් ගන්න ආහාර වලින් 70%ක්ම ශුද්ධ ජීවීන් විසින් ශ්‍රාවය කරන එන්සයිම් වගින් ජීර්ණ වෙනවා. ඉතිරි 30ක ප්‍රමාණය පමණක් දේහ එන්සයිම් වගින් ජීර්ණ වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේකේ අවශෝෂණ ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේ උඩින් තියෙන අතර මාතෘකාව අවශෝෂණය වෙන්නට ඕනේ රතු පාටින්. රෝමාන්තික ක්‍රියාවලියදී නිෂ්පාදනය කරන මේද අම්ල ටික රෝමන විත්තිය හරහාම අවශෝෂණය කරනවා. අනෙක් පෝෂක වෙන ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල වගේ කොටස් තිබෙනවනේ. ඒවා කුඩාන්ත්‍රයේදී අර ඔබ දන්නවා අංගුලිකා කියලා තියෙනවා. කුඩාන්ත්‍රය අපිච්චතේ මත අංගුලිකා තිබෙනවා. අංගුලිකාවල ශුද්‍රාංගුලිකාත් තිබෙනවා. එතකින් වෙන්නේ ආහාර ගමන් කරන කාලය, ඒ කියන්නේ ආහාර ඇඳලා තියෙන කාලය වැඩි කරලා ආහාර අවශෝෂණය කරන්න පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒකට මේ වැඩි වෙච්ච පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වගේ ආහාර ඉතාම හොඳින් අවශෝෂණය කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒකට අංගුලිකාවල පෘෂ්ඨය හරහා රුධිරයට මේක උරා ගන්නවා ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල. ඊට අමතරව මේද අම්ල ටික රූමනේ හරහාම උරා ගන්නවා. ග්ලිසරෝල් සහ මේද අම්ලනේ. ඊළඟට ඔබ දන්නවා ග්‍රහණයට එද්දීම ග්ලිසරෝල් සහ මේද අම්ල වල විදිහට මේ ආහාර ජීර්ණ වෙලා අවසానයි. ආහාරයේ තියෙන ඛනිජ ද්‍රව්‍ය අවශෝෂණයේදී ද්‍රාව්‍ය තත්ත්වයට පත් වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම ඛනිජ ජලයේ දිය වෙනවා. එහෙම නොවෙච්ච ඛනිජ ආමාශයක යුෂවල තියෙන එන්සයිම් ක්‍රියාකාරීත්වයත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරගනු ලබනවා. ඒ කියන්නේ දැන් ප්‍රධාන වශයෙන්ම ජලයේ ඛණ්ඩ දිය වෙනවා. එහෙම දිය වෙන්නේ නැත්නම් ආමාශයක යුෂයේ තියෙන එන්සයිම් වල ක්‍රියාකාරීත්වයත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ක්‍රියාකාරීත්වය නිසා ඒවා දිය වෙනවා. මෙන්න මේ විදිහට දිය වෙච්ච ඛනිජ කුඩාන්ත්‍ර විත්‍ය හරහා අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් අපි සම්පූර්ණ සටහනක් දිහා අවධානය යොමු කරමු මේ මෙතන මේ තියෙන. ඉතින් දුකට පේනවා ඇති මුඛයේදී සිද්ධ වෙනවා ප්‍රෝටීනමය නයිට්‍රජනීය ද්‍රව්‍ය, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට් කියන ටික උරා ගැනීම. එතෙන්දී ජීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. විතංශිකාව සහ රූමණය කියන දෙකේදී නයිට්‍රජනීය ප්‍රෝටීනමය නොවන නයිට්‍රජනීය ද්‍රව්‍ය ශුද්ධ ජීවි ප්‍රෝටීන බවට පත් වෙනවා. ඊළඟට ප්‍රෝටීන තිබෙනවා නම් ඒවා වාෂ්පශීලී මේද අම්ල බවට පත් වෙනවා. මේදේ තිබෙනවා නම් ඒවත් වාෂ්පශීලී මේද අම්ල බවට පත් වෙනවා. ඊළඟට කාබෝහයිඩ්‍රේට් තිබෙනවා නම් ඒවා ග්ලූකෝස් බවට පත් වෙනවා. පිෂ්ඨ සීනි තිබෙනවා නම් ඒවත් ග්ලූකෝස් බවට පත් වෙනවා. ටිකක් ඊළඟට මෙතනින් කොටසක් වාෂ්පශීලී මේද අම්ල ශුද්ධ ජීවීන් හදා ගන්න වැය කරනවා. ඊට පස්සේ VEA බවට ඒක වාෂ්පශීලී, ඒ කියන්නේ වෝලටයිල් ෆැටි ඇසිඩ් මේදේ වාෂ්පශීලී මේද අම්ල. ඒක බහුණමේදී අවශෝෂණය කිරීමක් සිදු වෙනවා. ඊළඟට ජඨරාශයේදී ශුද්ධ ජීවී ප්‍රෝටීන මගින් මේද අම්ල සහ ග්ලිසරෝල් සෑදීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. අපි ශුද්ධ ජීවියාගේ තියෙන ප්‍රෝටීන ජීර්ණයට ලක් වෙනවා. එතනින් මේ පෙප්ටයිඩ් සෑදීමක් සිදු වෙනවා. ඊට අමතරව ආහාරයේ තියෙන ප්‍රෝටීන සහ ශුද්ධ ජීවී ප්‍රෝටීන දෙකම ජීර්ණ වෙන ජඨරාශයේදී ඊට පස්සේ මේ පෙප්ටයිඩ් වලින් කුඩාන්ත්‍රයේදී ඇමයිනෝ අම්ල සෑදෙනවා. කෙලින්ම මේදේ සහ ග්ලිසරෝල් විදිහට අවශෝෂණය කර ගැනීමක් සිදු වෙනවා කුඩාන්ත්‍රයේදීත්. ඊට අමතරව ඉතිරි වෙලා තිබුණොත් පිෂ්ඨය සහ සීනි ඒවා කෙලින්ම ග්ලූකෝස් බවට පත් කරලා හරි එහෙමත් නැත්නම් ග්ලූකෝස් කෙලින්ම හරි කුඩාන්ත්‍රයට උරා ගන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් උඩ පේනවා ඇති අවශෝෂණය කරන ප්‍රධාන ස්ථාන ටික තමයි මේ මෙතනදී පේන්නලා තියෙන්නේ. ඒකට ඇමෝනියම් උරා ගන්න ප්‍රධාන ස්ථානේ කුඩාන්ත්‍රේ, මේද අම්ල සහ ග්ලිසරෝල් උරා ගන්න ප්‍රධාන ස්ථානය අත් කුඩාන්ත්‍රේ, ග්ලූකෝස් උරා ගන්න ප්‍රධාන ස්ථානෙත් මේක වාෂ්පශීලී මේද අම්ල උරා ගන්න රූමණය තුල. සමහරක් අවශෝෂණය කර ගන්න අවස්ථා තමයි මේ තියෙන්නේ. මේකෙදි බහුණමේදී යම් ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීම සිද්ධ වෙනවා. ඔන්න ඔය ටික තමයි රෝමාන්තනය කියන කාරණාව රෝමාන්තනය කියන කාරණාව පිළිබඳව දැනීම කරොත් අපිට කියන්න තිබෙන්නේ සමස්තයක් විදිහට ගත්තොත් එහෙම ශුද්ධ ජීවීන් හරහා සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලියක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ කියන කාරණේ කිය යුතුයි. එහිදී ප්‍රධාන වශයෙන්ම ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ශුද්ධ ජීවීන් හරහා. ඊට අමතරව යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. අම්ල මගින් මේ එන්සයිම් මගින් සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. මේ සමස්ත ජීර්ණ ක්‍රියාවලිය හරහා තමයි ගවයාගේ ආහාර වර්ගයේ මේ දල තන්තු ජීර්ණය කිරීම සිද්ධ වෙන්නේ. මේවා දල තන්තු කියන්නේ මේවාගේ තන්තු ප්‍රතිශතය ඉතාමත් වැඩි රළු ආහාර. මේවා ජීර්ණ කර ගැනීම ලේසි පහසු එකක් නෙමෙයි. ඔබ දන්නවා අපි හේපව ලබා දෙන්න ඕනේ උන්ට. ඒකේ ජීර්ණ කරගන්න නම් තාමත් විශාල වෙහසක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දවසෙන් 3න් එකක් විතර කන්න 3න් එකක්
3න් එකක් කණ්ඩ වැය වෙනවා. 3න් එකක් ඒව වමාර කණ්ඩ වැය වෙනවා. ඒවට හරකෙක්ට වැඩක් කරන්න තියෙන්නේ. තමන්ට කියලා දෙයක් කරගන්න තියෙන්නේ. වෙන පැයටයි නිදා ගන්න සහ ඉතිරි සේවයට සියයටම තිබෙන්නේ. ඒ නිසා හරකෙක් වෙන්න ප්‍රාර්ථනා නොකළ යුතුයි කියන්නේ ඒ නිසායි. මොකද කණ්ඩ පැයටක් යනවා. කාපුව වමාර කන්න තව පැයටක් වැය වෙනවා.